සම්බුදු සරණයි සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනිය ඔබට සංනිවේදනය කරන බුදුමග ධර්මදේශනා මාලාවේ අද දිනට නියමිත ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්මදේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද පළුගස්සවේ සද්ධාතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. දොබවල උඩුගම්පල පදිංචි බර්ටි රත්නායක මහතා සහ මල්ලිකා රත්නායක මහත්මිය ඇතුළු පින්වත් පිරිස අයුතු ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට සදර්ම දේශනා පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතං සමතං පුබ්බංගමං විපස්සනං භාවේති සදා වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති බෞද්ධ පින්වත්නි බෞද්ධ මාධ්‍යාලය හරහා විකාශනය කරනු ලබන බුදුමග සදහම් වැඩසටහන් මාලාවේ අද දිනට නියමිත මේ ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය දරනු ලබනවා දොඹවෙල උඩුගම්පොළ නොම්බර 102 දරණ නිවසේ පදිංචි බර්ටි රත්නායක මහත්මයා මල්ලිකා රත්නායක මහත්මිය විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වූ මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ වගේම නැසී ගිය විදුහල්පතිවරුන් වූ රොබර්ට් රත්නායක DAW ධර්මදාස W රත්නායක පාඨශාලාචාර්ය DA රත්නායක වෛද්‍ය DAJ ධර්මරත්න ඉංජිනේරු DAM ධර්මරත්න එවැගේම රෙජිස්ට්‍රාර් WG අමරවංශ මාලනී අමරවංශ පාඨශාලාචාර්යනී P ජයන්තා ජීවලතා ඇතුළු ඒ පරම්පරානුගතව පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන් සිහිපත් කරලා ඒ අයට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දායකත්වයන් පිළිබඳවත් ඒ අරමුණු පිළිබඳවත් අප දේශනාව අවසානයේදී සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මම මාතෘකා වශයෙන් යොදා ගන්නට යෙදුනේ සමතය විදර්ශනාවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන දහම් පරයයක් සමත පූර්වාංගම විදර්ශනාව කොහොමද සිද්ධ කරන්නේ කියන එක පිළිබඳව අපිට ප්‍රතිපදාවේදී කාරණා 4කින් පැහැදිලි කරනවා සමත පූර්වාංගම විදර්ශනාව විදර්ශනා පූර්වාංගම සමත සමත විදර්ශනා යුගනද්ද
ශුෂ්ක විදර්ශනා කියලා කාරණා 4කට බෙදා පෙන්නනවා. ඉතින් මේ කාරණා 4න් අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා සමත පූර්වාංගම විදර්ශනාව කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව දීර්ඝව පැහැදිලි කිරීමක් සිද්ධ කරන්නට. මේ පැහැදිලි කිරීම වැඩසටහන් කීපයක් දක්වාම ඉදිරියට ගලාගෙන යන වැඩසටහනක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අද මූලික වශයෙන්ම මේ සමත පූර්වාංගම විදර්ශනාව කියන කාරණාවේදී සමතේ කියන කොටස කොයි වගේද කියන කාරණාවත් විදර්ශනාව කියන කාරණාව කොයි වගේද කියන එකත් පිළිබඳව මූලිකව අපි හඳුනා ගැනීමක් සිද්ධ කරනු ලබනවා. ඉතින් සමතය කියලා කිව්වහම අපි විශේෂයෙන්ම දන්නවා මේ සමතය කියලා කියන්නේ සමාධියට. එහෙම නැතිනම් චිත්ත භාවනාවට, පඤ්ඤා භාවනා, චිත්ත භාවනා කියලා භාවනා ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. චිත්ත භාවනාව කියලා කියන්නේ අපේ හිත ඒකාග්‍ර කර ගැනීම සඳහා, සිත සමාධිමත් කර ගැනීම සඳහා සිදු කරනු ලබන භාවනාවට. එතකොට මේ සමත භාවනාව අපි දන්නවා සම 40 කර්මස්ථාන හැටියට කමඨහන් 40කින් පැහැදිලි කරන අවස්ථාවන් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් කොයි ආකාරයෙන් මේවා සමතේ කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔබ මීට පෙර ආතුව අහලා දැනගෙන තිබෙනවා. නමුත් ඒ පිළිබඳව අපි නැවත වතාවක් සිහිපත් කළොත්, ඒ පිළිබඳව අර්ථ ගැන්වීමක් කළොත්, සමතේ කියලා කියන්නේ අපේ හිතේ නෙක්ඛම්මයෙන් යුක්ත වූ යම් සිතුවිලි ධාරාවක් පවතිනවා නම් මෙන්න මේ සිතුවිලි ධාරාව ඒකාග්‍රව පවත්වාගෙන යෑම තමයි සමතය කියලා කියන්නේ. සමාහිතේ චිත්තේ සමාධියති කියලා පෙන්නනවා. හිතේ යම් සංසිඳීමකටපත් වෙනවා නම් කුමකින් සංසිඳනවද? කාම විතර්ක ආදී මේ විතර්කයන් වලින් හිත සංසිඳනවා නම් මෙන්න මෙතන සමතේ කියලා හඳුන්වනවා. තව දුරටත් අපි මේක විස්තර කරගත්තොත් සමාධිය කියලා චෛතසික ධර්මයක් අපිට ධර්මයේ පැහැදිලිව පෙන්වන්නේ නැහැ. චෛතසික ධර්මයන් අතර අපි චෛතසික ගත්තාම ඒ චෛතසික අතරින් ඒකග්ගතා කියලා චෛතසිකයක් කතා කරනවා. මේ ඒකග්ගතා කියන චෛතසිකය තමයි සමාධිය බවට පරිවර්තනය කරන්නේ. ඒකග්ගතාවය කියන කාරණාව, එහෙම නැතිනම් මේ ඒකග්ගතා කියන චෛතසිකය සබ්බචිත්ත සාධාරණ වූ චෛතසිකයක්. සබ්බචිත්ත සාධාරණයි කියලා කියන්නේ සියලුම සිත් අනුව හැම හිතකම යෙදෙන චෛතසික ධර්මයක් තමයි මේ ඒකග්ගතාවය කියලා කියන්නේ. එතකොට යම් හිතක ඒකග්ගතාවයේ යෙදුන පමණින් එතන සමාධිමත් සිතක් කියලා හඳුන්වන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැත්තේ. මොකද සියලුම සිත්වල ඒකාග්‍රතාවයේ යෙදෙනවා නම් ඒ හැම හිතක්ම සමාධිමත් වූ සිතක් කියලා හඳුන්වන්නට වෙනවා. නමුත් මෙතනදී විශේෂයෙන්ම හඳුන්වනවා නෙක්ඛම්මයට යොමු වුණ චෛතසික ධර්මයන් පවතින ඒකාග්‍රතාවයෙන් යුක්ත වූ සිතක තමයි මේ සමාධිමත් සිත කියලා කියන්නේ. මේක හොඳට අවබෝධ කරගන්නට ඕනේ, හොඳට පැහැදිලි කරගන්නට ඕනේ. ඒකාග්‍රතාවයේ කියන සිත් චෛතසිකය හැම හිතකම යෙදුනට ඒ යෙදෙන හැම හිතක්ම සමාධිමත් වූ හිතක් කියලා හඳුන්වන්නට බැරි වෙන්නේ අකුසල හිතෙත් ඒකාග්‍රතාවයේ යෙදෙනවා. නොයෙකුත් සිත්වල මේ ඒකාග්‍රතාවයේ කියන කාරණාව එහෙම නැතිනම් චෛතසික ධර්මයේ යෙදෙනවා. නමුත් නෙක්ඛම්මයෙන් යුක්ත වූ චෛතසික ධර්මයන් පවතින හිතක පමණමයි යෙදෙන ඒකාග්‍රතාවය සමාධිය කියලා හඳුන්වන්නේ. කුමක්ද මේ නෙක්ඛම්මය මෙතනදී? නෙක්ඛම්මය කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් නික්මීම කියන අර්ථය පැහැදිලිව පෙන්නනවා. එhmenan කුමක්ද මේ නෙක්ඛම්මය? මෙතනදී නෙක්ඛම්මය කියලා කියන්නේ පංච නීවරණයන්ගෙන් මිදුණා වූ චෛතසික ධර්මයන් පවතින කුසල ධර්මයකට යොමු කරවපු චෛතසික ධර්මයන් පවතින හිතේ ඒකාග්‍රතාව කියන චෛතසිකය තමයි
ප්‍රකට වෙන්නේ සමාධිමත් අවස්ථාවේදී. අපි මේක අපිට තේරෙන විදිහට ගමු. මේ අර්ථය හොඳට අපි වටහා ගන්නට ඕනේ. මෙතනදී පැහැදිලිවම විස්තර කරන කාරණේ තමයි පංච නීවරණයක්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන්ගෙන් මිදුණා වූ මානසික මට්ටම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා පිළිබඳව අප පෙර ආතුව පැහැදිලි කරපු නිසා ඒ පිළිබඳව මේ වෙලාව අවස්ථාව කරගන්නේ නැහැ දීර්ඝව විස්තර කරන්නට. ඒ නිසා ඔබ ඒ පිළිබඳව තවත් දේශනාවලින් අහලා ඇති කියලා මා විශ්වාස කරනවා. පංච නීවරණ ධර්මයන්, ආවරණීය ධර්මයන්. මේ හිත කෙලෙසුන්ගෙන් ආවරණය කරලා තියෙන්නේ, මහලා තියෙන්නේ. මේ ආවරණීය ධර්මයන්ගෙන් මිදෙන්නට ඕනේ. නෙක්ඛම්මේ කියලා මෙතනදී හඳුන්වන්නේ මෙන්න මේ නීවරණයන්ගෙන් මිදුණා. ඒක අපිට ධහමේ පෙන්නනවා විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිතක්ක සවිචාර විවේකය උප්පජ්ජති පඨම ධාන ප්‍රීති සුඛයෙන් යුක්ත වූ ඒකාග්‍රතාවයට පත් වෙනවා මේ පඨම ධානය කියලා. එහෙම නැතිනම් පළමු ධානය. එහෙමනම් මෙතනදී විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච මනසක් වෙන්නට ඕනේ. එහෙමනම් පැහැදිලිවම අර අර්ථයට මේක සමපාත වෙනවා. නෙක්ඛම්ම චෛතසික ධර්මයන්, එහෙම නැතිනම් නෙක්ඛම්මයට යොමු වුණ චෛතසික ධර්මයන්ගෙන් ඒකාග්‍රතාවයටපත් උන සිතට තමයි සමාධිමත් සිත කියලා කියන්නේ. එතකොට අපි සමතයෙන් බලාපොරොත්තු වෙන්නෙම මෙන්න මේ ඉලක්කය. හිතේ එකඟකම කියලා අපි සමාධිය කියලා කිව්වහම හිතේ එකඟ වීම කියලා අපි අර්ථවත් කරනවා. පැහැදිලිව කෙටි අර්ථයකින් හඳුන්වනවා. නමුත් මේ කෙටි අර්ථය හොඳට විමසලා බැලුවහම මෙන්න මේ විදිහටම දකින්නට ඕනේ. ඒ තමයි මේ නීවරණයන්ගෙන් මිදෙන විදිහට අපේ හිත කුසල කමඨහනක කුසල අරමුණක හිත ඒකාග්‍රතාවයට පත් කරන්නට ඕනේ. මේ සඳහා අපිට කමඨහන් රාශියක් ඉදිරිපත් කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ උතුම් වූ සම්මා සම්බුද්ධ පදවියට පත්වන්නටත් සම්බුද්ධත්වයට පත්වන්නටත් පෙර ආතුව මේ ලෝකයේ මේ හිත ගැන අධ්‍යයනය කරපු හිත දියුණු කරගත්ත විශාල පිරිසක් හිටියා. ඒ අය යම් ආකාරයකින් හිත දියුණු කරගෙන එර්දි බලයන් පවා ලබන්නට හැකියාව ලැබුණ පිරිසක් හිටියා. ඒ හැමදෙනාම මේ සමත කර්මස්ථානයන් යම් ප්‍රමාණයකින් ඒ අයට ආවේනික වෙච්ච වූ කමඨහන් ඇසුරු කරමින් කටයුතු කරපු අය. ඒ තුලින් රූපාවචර ධාන, අරූපාවචර ධාන ආදී මේ ධානයන් උපදවාගෙන ඒ ධානයන් ඇසුරු කරමින් හිත දියුණු කරමින් කටයුතු කරපු පිරිසක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නටත් පෙර මේ සමත කර්මස්ථානයන් එහෙම නැතිනම් සමත භාවනාව ලෝකයේ තුල පැවතුණා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ලෝකයට පහළ වීමෙන් පස්සේ මේ සමත කමඨහන ප්‍රතික්ෂේප කළේ නැහැ. සමත භාවනාවන් ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ සමත කමඨහන සමත භාවනාව තවදුරටත් විධිමත් කළා. නිවැරදි විදිහටම කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ විතරක් නෙමෙයි ඒක කරන්න ඕනේ කුමක් සඳහාද කියන එක පිළිබඳව පැහැදිලි කළා. එයින් ලැබෙන ප්‍රතිලාභයන් පිළිබඳව පැහැදිලි කළා. ඒ විතරක් නෙමෙයි ඒ පමණක් සිද්ධ කළොත් එයින් ලැබෙන ආදීනමේ පිළිබඳවන් පැහැදිලි කළා. අපි සමත කර්මස්ථානයක් වඩලා යම් කෙනෙක් ලබන්නට තියෙන ඉහළම ධානයේ අරූපාවචර මට්ටමේ තියෙන ඉහළම ධානයත් ලැබලා වාසය කළත් ඒ කෙනා මේ සසරෙන් මිතර වෙච්ච කෙනෙක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉපදුනත් අරූතල බ්‍රහ්ම ලෝකවල ඉපදුනත් ආයු කාලයේ කල්ප 84000ක ආයු කාලයක් ලැබුණත් නැවත ඒ තැන් වලින් චුත වෙලා ඇවිල්ලා සුගතියකටපත් වෙලා
ඉන් අනතුරුව නැවත දුගතියකට යන්න පුළුවන්කම තියෙනවා කියන කාරණය උදාහරණ සහිතවම බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දීලා තිබෙනවා. එක අවස්ථාවක රාත්‍රියේදී බුදුරජාණන් වහන්සේ සක්මනේ වැඩ සිටින වෙලාවේදී හිනාවක් පහළ වෙනවා. මේ හිනාව පහළ වෙන්නට හේතු කාරණා මොනවද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ විමසනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර ඈතින් ඉගිලෙන කදෝපැණියව දකින්නවද කියලා. කදෝපැණිය කියලා කියන්නේ කලාමැදිරියට. මේ කලාමැදිරිය මීට කලින් ආත්මයක කසින භාවනාවන් වඩලා ආලෝක කසිනේ වඩලා එයින් ලබාගත් ධානා ශක්තිය තුල බ්‍රහ්ම ලෝකගත වෙනවා. තමන්ට තමන්ගේ මේ අතේ ඇඟිලි පහෙන් බ්‍රහ්ම ලෝක තල 5ක් ආලෝකමත් කරන්න පුළුවන් තරම් ධානා ශක්තියෙන් යුක්තයි කියලා පෙන්නනවා. ඒ තරම් මහා බල සම්පන්න ධානා ශක්තියකින් යුක්ත වෙච්ච මේ බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා ආයු කාලයේ වළඳලා බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා නැවත මනුස්ස ලෝකයේ හෝ සුගතියකටපත් වෙලා එයින් අනතුරුව ගිහිල්ලා උපදිනවා මෙන්න මේ කලාමැදිරියෙක් වෙලා. බලන්න ස්වභාවය අරතරන් මානසික මට්ටම දියුණු කරගත්ත අරතරන් හැකියාවකින් සම්පූර්ණ වෙච්ච ජීවිතයකට එහෙම නැතිනම් මේ අවස්ථාව ඉච්ඡරකට හිත දියුණු කරලා තිබුණත් අවසානයේදී ඒ ජීවිතේපත් වෙනවා තිරිසං ආත්මයකට. කලාමැදිරිය කියලා කියන්නේ තිරිසං භාවයක්. ඒ තුල තමන්ටවත් ආලෝකය නැතුව තමන් අඳුරේ යන ගමන් ඒ අඳුරේ කටයුතු කරන ගමන් අන් අයට ආලෝකයේ විහිදුවමින් අඳුරේ පැත්තට ගමන් කරන සතෙක් තමයි කලාමැදිරියක් කියලා කියන්නේ. එහෙමනම් මේ සමත කමඨහන් වඩලා කොච්චර හිත දියුණු කළත් අඳුරට ගමන් කරන බවකින් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. යම් කාලයක් ඒ කාලයේ කල්ප 84000ක් වෙන්න පුළුවන් උපරිමේ. හිතේ යම් සුවයක් විඳින්න පුළුවන්. හිතේ යම් සතුටක් යම් නිදහසක් අත්විඳින්න පුළුවන්. ඒ හිතේ ඒ සතුට ඒ අත්විඳින ස්වභාවය කොච්චර తాවකාලිකද කියලා කිව්ව. ඒ ස්වභාවය නැවත සතර මහා පායට යොමු වෙන්නට පුළුවන් අවස්ථාවෙන් මිදිලා නැහැ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ සමතයෙන් විදර්ශනාවට යොමු කරලා නිවන් දකින ජීවිතයේ පැත්තට හිත දියුණු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කරන්නේ. ඒ නිසා අපි සමතේ පිළිබඳව ගත්තාම ලෝකයේ අද යම්තාක් සමත භාවනාවන් පිළිබඳව විවිධ වූ අදහස් විවිධ වූ මතයන් විවිධ වූ අර්ථයන් ඉදිරිපත් කරනවා. ඒ සියලුම අර්ථයන් වලට අපේ හිතේ කිසිදු ගැටලුවක් ඇති කරගන්නට අවශ්‍ය නැහැ. හැබැයි අපි එකක් දැනගන්නට ඕනේ. ඒ සියලුම සමතයන් තුලින් ලබන්නට පුළුවන් දියුණුව ලෞකික වූ දියුණුවක් පමණයි. ලෞකික කියලා කියන්නේ ලෝකයේ ඇතුලේ වූ දියුණුවක් පමණයි. හැබැයි මේ ලෝකයේ ඇතුලේ වූ දියුණුවට පත් වුණා උපරිමයේ දියුණුවට ළඟා වුණත් ඒ කෙනාට ලෝකෙන් මිදෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ලෝකයේ තුලම පවතින දුකටපත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සමතේ වඩන සමතේ තුල ඉන්න සමතේ හුරු පුරුදු කරන කෙනෙකුට සමත පූර්වාංගම විදර්ශනාවක් ක්‍රමවේදයක් පැහැදිලි කරන්නේ. ඒ තමයි යම් කෙනෙක් හිත එකඟ කර ගැනීම පිණිස සමතේ වඩනවා නම් ඒ සමතය දියුණු කරන කෙනාට එතනින්දන් නිවන් දකින වැඩපිළිවෙලට යන්න අවශ්‍ය කරන මාර්ගය විවර කළ දෙනවා විදර්ශනා ක්‍රමවේදයේ තුල. పూర్වයේ සමතේ වඩලා ඉන් අනතුරුව විදර්ශනාව වඩනවා කියන ක්‍රමවේදය තමයි මෙතනදී සමත පූර්වාංගම විදර්ශනාව කියලා කියන්නේ.
මේක මේ ශාසනයෙන් බැහැරව වඩපු සමතයක් වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ ශාසනය තුල විස්තර කරන සමත කමඨහනකින් වෙන්නත් පුළුවන්. ඒ මොකද මම මෙහෙම දෙකක් කතා කළේ ශාසනයෙන් බැහැර විවිධ වූ සමත කමඨහන් තියේ. යම් භාවනා ක්‍රමවේදයන් තුල විවිධ වූ සමත කර්මස්ථානයන් හිත එකඟ කරගන්නට ගන්නා වූ උපක්‍රමශීලී භාවයන් තියේ. මම මේ වෙලාවේදී ඒවා එකක් එකක් ගානේ සඳහන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ ශාසනය තුලත් අපිට සමත කර්මස්ථානයන් පෙන්වනවා. ඒ සමත කමඨහනකින් කරන්නට පුළුවන් උපරිමය තමයි මේ ශාසනය තුල බලාපොරොත්තු වෙන්නේ නීවරණ ධර්මයන් දුරු කර ගැනීම. ආවරණීය ධර්මයන් දුරු කරලා හිත එකඟ කර ගැනීම පමණයි මේ සමතේ තුල විශේෂයෙන් බලාපොරොත්තු වෙන කාරණේ. ඒ තුලින් ලැබෙන ධානා මට්ටම විවිධ වෙන්න පුළුවන්. ඒ ධානා මට්ටම් වල හැටියට කරන්න පුළුවන් හැකියාවන් විවිධ වෙන්න පුළුවන්. නමුත් මූලික වශයෙන්ම නීවරණ ධර්මයන් දුරු කරන එහෙම නැතිනම් යටපත් කර ගන්නට පුළුවන්කම තියෙන කමඨහනකට කියනවා සමත කමඨහනක් කියලා. ඒකයි නෙක්ඛම්ම චෛතසිකයන් ඇසුරු වෙන හිත එකඟභාවයටපත් වෙන හිතේ ස්වභාවය එකඟත්වයකට එහෙම නැතිනම් හිතේ එකඟකමකටපත් වෙන ස්වභාවයට කියනවා සමාධිය කියලා. ඊළඟට විදර්ශනාව කියලා කියන්නේ යම් තැනක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ වශයෙන් යම් මෙනෙහි කිරීමක් නුවණැතුව සිද්ධ කරනවා නම් මෙන්න මේ නුවණැතුව සිද්ධ කරනු ලබන අනිත්‍ය වූ දර්ශනයට දුක් වූ දර්ශනයක් අනාත්මී වූ දර්ශනයක් අනුව හිතේ දකිනවනම් අන්න එතන තමයි විදර්ශනාව කියලා හඳුන්වන්නේ. එහෙමනම් අපි සමතයෙන් අපේ හිත එකඟ කරගෙන නීවරණයන් යටපත් කරගෙන විදර්ශනාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට අනුව අපේ හිත නුවණකට නංගවලා එහෙම නැතිනම් නුවණැතු බව ඒකටපත් කරලා ඒ නුවණින් යුක්තව ඒ සියලුම ධර්මතාවයන් පිළිබඳව අවබෝධයක් ඇතිවන විදිහට නුවණැතුව කටයුතු කරනවා නම් නුවණින් විමසනවා නම් මෙන්න මේ විමසීමට කියනවා විදර්ශනා ඥානය. එහෙම නැතිනම් විදර්ශනා කරනවා කියලා. මේක තා මහ විශාල පුළුල් පරාසයක් tie නව මහ විදර්ශනාදී ඒ ඥානයන් පිළිබඳව දීර්ඝව කතා කරන්නට තිබේවි. නමුත් මම අද වැඩසටහනෙත් එක් සංකීර්ණ කරන්නට බලාපොරොත්තු නැහැ. නමුත් අපි කෙටියෙන් සරලව අපි කාටත් පැහැදිලි වෙන විදිහට අපි අර්ථය ගත්තොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යම් මෙනෙහි කිරීමක් කරනවා නම් මෙන්න මේ මෙනෙහි කිරීම විදර්ශනා වශයෙන් සලකන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් යම් තැනක අනිත්‍යයි කියලා කියන්නේ කුමක්ද? යම් තැනක දුකයි කියලා කියන්නේ කුමක්ද? යම් තැනක අනාත්මයි කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව අප මීට පෙර ආතුව වැඩසටහන් වලදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා, පැහැදිලි කළා. අනිත්‍යයි කියන තැන දුක් වූ බව, අනාත්මයි කියන තැන ස්වභාවය කොයි වගේද කියන එක පිළිබඳව ඒ පිළිබඳව අධ්‍යයනය කළොත් ඔබට කරුණු කාරණා රාශියක් දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. නමුත් කෙටියෙන් සිහිපත් කළොත් අනිත්‍ය ස්වභාවය තමයි නিত্য සංඥාව, නিত্য ස්වභාවය පිළිබඳව අපේ හිතේ läගගෙන තියෙන අදහස් ටික, අරගෙන තියෙන ආකල්පය අපි ටිකක් විමසලා බැලුවොත් අපි නিত্য ස්වභාවය අපේ හිතේ බැසගෙන තියෙනවා යමක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙනවා කියන, නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ යථාර්ථ පණිවිඩය අපි අහලා දැනගෙන නැත්තම් අපිට ඒ පිළිබඳව වැටහීමක්, අවබෝධයක් නැතිනම්
අන්න අපි මේ නිත්‍ය සංඥාව තුළ බැස ගන්නවා. හේතු නිසා හටගන්න බව දකිනවා නම් හේතු නැති වෙනකොට ඉතුරු නැතුව නැති වෙන බව දකිනවා නම් හේතු නිසා හටගන්න බව දකින නිසා නෑ කියලා අන්තයක් ඇසුරු කරනවා නම් ඒ නෑ කියන අන්තය මිදිලා යනවා හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දකින නිසා. හේතු නිසා හටගන්න බව දකින නිසා යමක් හටගත්ත දේ ඒ විදිහටම පවතිනවා කියන අදහස අපේ හිතේ දුරු වෙලා යනවා හේතු නැති වෙනකොට නැති වෙන නිසා. ඒ නිසා හේතු නිසා හටගන්නකොට නෑ කියන අන්තයත් හේතු නැති වෙනකොට නැති වෙන නිසා ඇත කියන අන්තයත් නිත්‍ය බවකින් ඇසුරු කරන්නට යදෙන්නේ නැතුව හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථයක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ යථා ස්වභාවය තමයි අනිත්‍ය වූ ලක්ෂණය කියලා පෙන්වන්නේ. ඊළඟට දුක කියන කාරණාවේදී අපිට දුකේ ස්වභාවය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ ආකාරයෙන් යම්තාක් දුක් පිළිබඳව අපි ඉගෙනගෙන තියෙනවා. අපි අධ්‍යයනය කරලා තියෙනවා. දහම තුලින් අපි ඉගෙනගෙන තියෙනවා. නමුත් මේ කාරණාව අපි අර්ථ ගැන්නුවොත් දුක කියන එක පෙන්නනවා පීලන අර්ථයෙන්. යම් පීඩාකාරී බවක්, පෙළෙන බවක් තියෙනවා නම් යම් පෙළෙන බවකින් යුක්තයි නම් මෙන්න මේ පීලන අර්ථයෙන් දුක කියලා හඳුන්වනවා. අපි සමහරලාට කායිකව හෝ වේවා මානසිකව හෝ වේවා අපි පෙළෙන බවක් තියෙනවා නම් අපේ හිතේ යම් කඩාවැටීමක් වෙලා අපේ හිතේ ස්වභාවයෙන් අපි දුක් මුසුභාවයකට පත් වෙලා තිබෙනවා නම් අන්නේ ඒ ස්වභාවය පීලන අර්ථයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. දුකේ එක ස්වභාවයක් තමයි පීලනය නිසා දුක උපදවන ස්වභාවය. ඊළඟ කාරණාව තමයි සංකත නිසා දුක උපදිනවා. මෙතන සංකතයි කියලා කිව්වේ කර්මානුරූප වෙන දුක් ස්වභාවයන් තියෙනවා. සසරේදී සිද්ධ කරන ලද යම් කර්ම දෝෂයක් කර්ම විපාකයක් තියෙනවා නම් මෙන්න මේ කර්මානුරූපව අපිට දුක් විපාක ගෙන දෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ කර්මානුරූපව අපිට ලැබිච්ච විපාක මට්ටම දුක උපද්දවන්නට හේතු වෙනවා නම් ඒක සංකත ස්වභාවය තුළ තිබෙන ලක්ෂණයක් වෙනවා. ඊළඟට සන්තාප දුක අපේ හිත නිරන්තරයෙන් තැවෙන ස්වභාවයකට පත් වෙනවා නම් අපේ ප්‍රිය අයගෙන් වෙන් වෙච්ච අප්‍රියමනාපය සමග එක් වෙන්නට යෙදුන ඒ විතරක් නෙමෙයි අපි හිතන පතන විදිහට බලාපොරොත්තු සිද්ධ නොවෙනකොට අපේ හිතේ සන්තාපයක් උපදිනවා. මෙන්න මේ සන්තාපයේ මුල් කරගෙනත් අපිට දුක කියන කාරණාව මුණ දෙන්නට වෙනවා. දුකක් ලැබෙනවා. එහෙම නැතිනම් දුක උපදිනවා. දුකේ ස්වභාවය මේ විදිහට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට තමයි විපරිණාමාර්ථයෙන්. යම් විපරිණාමයක් කියලා කියන්නේ පවතින ධර්මයක් එහෙම නැතිනම් පවතින ස්වභාවය වෙනස් වෙමින් යනවා නම් මේ වෙනස් වීමට කියනවා විපරිණාමය වෙනවයි කියලා. පරිණාමයේ විපරිණාමය වෙනස් වීමින් පවතින ස්වභාවයකටපත් වෙනවා නම් පුංචි කාලේ ඉපදුන දරුවගේ ස්වභාවය ටික ටික තරුණ භාවයටපත් වෙලා මැදි වයසටපත් වෙලා වයෝවෘද්ධ ස්වභාවයටපත් වෙනකොට මේ ශරීරයේ ස්වභාවය විපරිණාමයකට ලක් වෙනවා. කෙස් ටික ඉදිලා යනවා, දත් ටික හැලිලා යනවා, හම රැලි වැටිලා යනවා, ඇස් පෙනීමේ අඩුපාඩු ඇති වෙනවා, ගඳ සුවඳ රසයන් ස්පර්ශයන් දැනෙන ස්වභාවයේ ටික ටික අඩු වෙලා වෙනස් වෙලා යනවා.
අර තිබුණ මට සිලට ස්වභාවයන් ප්‍රියමනාප ස්වභාවයන් වෙනස් වෙලා ගිහිල්ලා තමන්ට ඒක බොහෝ පීඩාකාරී බවකට පත් වෙනවා. තරුණ අවදියේදී මේ කය දරාගෙන ඒ කාය ශක්තිය ඇතුව කරන්නට පුළුවන්කම ලැබිච්ච ඒ වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් දැන් කරගන්නට බැරි බවට පත් වෙනවා. ඇහැට පෙනුන රූප ස්වභාවය දැන් ගොඩාක් අඩු වෙලා දුර්වල වෙලා බොඳ වෙලා පේන මට්ටමට පත් වෙනවා. මෙන්න මේ ස්වභාවය තමන්ට විශාල දුක් පීඩාවක් බවට පත් වෙනවා. දුකක් බවට පත් වෙනවා. මේ විපරිණාමය නිසා ඇතිවෙච්ච දුක. එහෙමනම් අපි බලන්නට ඕනේ පීලන අර්ථේනොත් අපිට දුක උපදිලා තියෙනවා. ඒ වගේම සංකත අර්ථේනොත් අපිට දුක ඉපදිලා තියෙනවා. ඒ වගේම තමයි අපිට සංතාප අර්ථේනොත් දුකක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි විපරිණාම අර්ථේනොත් අපිට දුක හටගෙන තියෙනවා. ඊළඟට මේ කාරණාවත් වගේම අනාත්ම වූ දර්ශනයක් අපිට ධර්මයේ පැහැදිලි කරනවා. අනාත්මයි කියලා කියන්නේ ආත්මී ස්වභාවයකින් තොර වූ ධර්මයක්. තිබුණ ආත්මයක් නැතුව ගියා කියන අර්ථයකින් ගන්න එපා අනාත්මයි කියලා. අනාත්මයි කියලා කියන්නේ ආත්මී භවෙන් මිදුණු බවක්මයි. නොතිබුණු බවක්මයි. තිබුණෙත් නැහැ දැන් තියෙනවත් නෙමේ අනාගතේට තියේවිත් නෙමේ. ඒ නිසා කලින් තිබුණ ආත්මය දැන් නැහැ කියලාවත් දැන් තියෙන ආත්මේ මතුවට නැහැ කියලාවත් කියන අර්ථයකින් ගත්ත අදහසක් නෙමේ අනාත්මයි කියලා කියන්නේ. ආත්මී වූ ස්වභාවයක් පෙර තිබිලත් නැහැ. දැන් තියෙනවත් නෙමේ. මතුවට තියෙනවත් තියේවිත් නෙමේ. කියන තැනකින් තමයි අනාත්මී වූ දර්ශනයක් අපිට ධහමේ පැහැදිලි කරන්නේ. ඒ අනාත්මී වූ ධර්මය අනාත්මී වූ දර්ශනය පැහැදිලි කරන්නට බුදුරජාණන් වහන්සේ හේතුඵල ධම පටිච්ච සමුප්පාදය හරහා පැහැදිලි කරලා තියෙනවා. යම් තැනක සත්ව පුද්ගල ආත්ම වශයෙන් අපිට හම්බ වුණා නම් ඒ හම්බ වෙච්ච හැම තැනකම ඒ හම්බ වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයක් නිසා. අවිද්‍යාව මූල ප්‍රත්‍ය කරගෙන එහෙම නැත්නම් අවිද්‍යාව හේතු කරගෙන සංකාරයන්ගේ විඥානයන්ගේ නාම රූපයන්ගේ ස්වභාවයන් නානත්වයන් අනුව ආයතන ටික එහෙම නැත්නම් සලආයතන ස්පර්ශ වේදනා සංඥා ආදී සංකාරාදී මේ ධර්මතා තණ්හාවන් ඇති වෙලා මේ විදිහට ස්කන්ධ පංචකය කෙරෙහි උපාදානස්කන්ධ ටිකක් බිහි වෙනවා නම් මෙන්න මේ ස්කන්ධයන් කෙරෙහි උපාදානස්කන්ධයක් බිහි වෙන්නේ මෙන්න මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් අවිද්‍යා මූලික වූ ධර්මතා ටික ක්‍රියාත්මක වෙච්ච පටිසම්පාද න්‍යායකින්. එහෙම තැනක තමයි අපිට ආත්ම සංඥාවෙන් බැසගන්නේ. මේ බැසගත් ආත්ම සංඥාව හැබෑවටම පවතින සත්පුද්ගල ආත්මයක් කියලා අපිට හිතුණට පෙර මේ ධර්මතා ටික පැවතුණු තැනක පෙරත් අවිද්‍යාව මූලික කරගෙන මේ විදිහේම සත්පුද්ගල සංඥාවක් ඉපදුන බවමයි අතීතයේද වෙලා තියෙන්නේ. අනාගතයේද සත්පුද්ගල සංඥාවක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේත් මෙන්න මේ පටිසම්පාද න්‍යාය යටත්ව සිද්ධ වෙච්ච කාරණාවකින්මයි. අවිද්‍යා මූලිකව සිද්ධ වෙච්ච කාරණාවක්මයි. එහෙනම් පෙර සත්‍යයක් පුද්ගලයෙක් හිටියා ආත්මයක් තිබුණා නෙමෙයි වර්තමානෙත් එහෙම නෙමෙයි අනාගතයේත් එහෙම ඇති වෙනව නෙමෙයි. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ අනවබෝධය නිසා විදර්ශනා ඥානය නොතිබුච්ච නිසා ඇත්ත ඇති හැටියට නොදැක්ක නිසා ආශ්‍රව ධර්මයන් අනුශේ ධර්මයන් ආදී වූ මේ කෙලෙස් ධර්මයන්ගෙන් මිශ්‍ර වෙච්ච මේ හිත අවිද්‍යා මූලිකව සිද්ධ වෙච්ච ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහටයි අපිට ආත්මී සංකල්පනාවක් අපේ ජීවිතය තුළ ගොඩ නැගෙන්නේ.
නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා සැබෑ తত্ত্বය මෙන්න මේ විදිහයි. සිද්ධ වෙලා තියෙන යථාර්ථය මෙන්න මේ විදිහයි කියලා ආත්මී සංඥාවකින් ජීවත් වෙන අපිට අනාත්මී වූ දර්ශනයක් ලෝකයට ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහට අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ විදිහට ලෝක ස්වභාවයේ ලෝක යථාර්ථය වටහා ගැනීම පිණිස අපි කටයුතු කරනවා නම් මෙන්න මේ ගනුදෙනුව පිළිබඳව එහෙම නැතිනම් මේ කටයුතු පිළිබඳව වටහා ගැනීම තමයි නුවණැතුව විමසීම තමයි විදර්ශනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මුලින් සමතයෙන් තුල හිත සමාධිමත් කරලා නීවරණ ටික දුරු කරලා හිතේ අරමුණු ටික හොඳට ප්‍රකට වෙන විදිහට හිතේ වේගය අඩු කරලා දීලා විදර්ශනා ඥාන දර්ශනයකින් ඒ නුවණක් ඇතුව හොඳට කරුණු විමසලා යථා ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා පෙන්වන මඟ පෙන්වීමක් තමයි සමත පූර්වාංගම විදර්ශනාව කියලා කියන්නේ. මම මේක තව කෙටි උදාහරණයක් අරගෙන ඔබට පැහැදිලි කරන්නම් මේන් කියවෙන්නේ කුමන වගේ කාරණාවක්ද කියලා. අපි හිතමු මම මීට කලිනුත් මේ උදාහරණය ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මෙතනටත් ඒ උදාහරණය මනවින්ම ගැලපෙන නිසා මේ උදාහරණය ඉදිරිපත් කරන්නේ. අපි හිතමු පුංචි දරුවෙක් උපදිනකොට ඒ දරුවා කවමදාකවත් මීට කලින් නොදකපු යමක් දකිනවා. ඒ තමයි මේ දරුවට ඉහලින් වහලේ එහෙම නැතිනම් සිවිලි මේ එළලා තිබෙනවා විදුලි පංකාවක් එහෙම නැතිනම් ෆෑන් එකක්. මේක වේගෙන් කැරකෙනවා. වේගෙන් කැරකෙන්නට දාලා තියෙනවා. මේ දරුවා ලොකු මහත් වෙනවා ටික ටික. හැබැයි මේ දරුවා කවමදාකවත් මේ ගෙදරින් එළියට ගියේ නැහැ කියලා අපි උපකල්පනය කරමු. මේ නිවසේමයි රැඳිලා හිටියේ කියලා. මේ ළමයා වෙන දැකලා නැහැ නතර කරලා තියෙන වෙලාවක ෆෑන් එක. කොයිම වෙලෙත් මේ ෆෑන් එක කැරකෙමින්මයි පවතින්නේ. මේ වේගෙන් කැරකෙන ෆෑන් එක තුල කවුරු හරි මේ ළමයාට කියනවා වැඩිහිටියෙක් මේ ෆෑන් එකේ තියෙන තටු තුනක් කියලා. මේ ෆෑන් එකේ තටු තුනක් තමයි කැරකෙන්නේ කියලා මේ ළමයාට කිව්වට මේ ළමයා කීයටවත් මේක විශ්වාස කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ළමයා කවමදාක්වත් මේ ෆෑන් එක නතර වෙලා තියෙනවා දැකලා නැහැ. එහෙම නැත්නම් කැරගෙන ගමන් තටු තුනක් මේකේ තියෙන්නේ කියන එක දැකලා නැහැ. වේගෙන් කැරකෙන හින්දා තැටියක් කැරකෙනවා කියන සංඥාව හැඟීම තමයි මේ ළමයාගේ මනසේ බැහැගෙන තියෙන්නේ. එහෙමනම් තියෙන යථා ස්වභාවය මේ ළමයාට පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ෆෑන් එක වේගෙන් කැරකෙන හින්දා. මේ ළමයාට කොච්චර ඒත්තු ගන්නුවත් කොච්චර කිව්වත් මේ ළමයා පිළිගන්නෙත් නැහැ. එහෙමනම් අපිට උපක්‍රමශීලීව ක්‍රියාවලියක් කරන්නට වෙනවා මේ ළමයාට මේක අවබෝධ කරලා දෙන්නට. අපි මේ ළමයා ළඟට ගිහිල්ලා ළමයාට මතක් කරන්නට වෙනවා මේ ෆෑන් එකේ තටු තුනක් තියෙනවා. හැබැයි ඒ තියෙන තටු තුන පේන්නේ නැහැ. පේන්නේ නැති වෙන්න හේතුව තමයි මේ ෆෑන් එක වේගෙන් කැරකෙන හින්දා. පේන්නේ නැති වෙන්න හේතුව මේ ෆෑන් එක වේගෙන් කැරකෙන නිසා. වේගෙන් කැරකෙන ෆෑන් එකක තටු තුනක් තියෙනවා කියලා බලන්න හැකියාවක් ලැබෙන්නේ නැතිනම් අපි මේක බලා ගැනීම සඳහා ඇත්ත ස්වභාවය බලා ගැනීම සඳහා කළ යුතු උපක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ ළමයට කියන්නට වෙනවා මේ ෆෑන් එකේ වේගය අඩු කරන්න ඕන කියලා. ෆෑන් එකක වේගය අඩු කිරීම සඳහා යොදා ගන්න උපකරණය තියෙනවා. අපි රෙගියුලේටර් එක කියලා කියනවා. ඒ වේග සීමාව සීරු මාරු කරන්න පුළුවන්. වේගය ටික ටික අඩු කරනකොට ඔන්න යම් අඩු වෙලා යම් වේගකින් කැරකෙනවා. හැබැයි මේ කැරකෙන වේගය කලින් කැරකුණ වේගයට වඩා ගොඩාක් අඩුයි. අර කලබලෙන් කැරකිච්ච ෆෑන් එක දැන් බොහෝම හැල්මේ බොහෝම හිමීට කැරකෙනවා. මේ හිමීට කැරකෙන
ෆෑන් එක දිහා බලන දරුවට තටු තුනක් පෙනි පෙනී කැරකෙනවා. තටු තුනක් පෙනි පෙනී කැරකෙන බව දකිනවා. අන්නේ දැක්ම කලින් අහලා තිබුණ නිසා මේ ළමයට හිතෙනවා ඇත්තනේ නම් මේ ෆෑන් එකේ තටු තුනක් නේද මේ කැරකිලා තියෙන්නේ කියලා දකින දැක්මක් ඇති වෙනවා. දැන් මේ ළමයට මේ සිද්ධිය තුල ක්‍රියාවලිය තුල වැඩ දෙකක් සිද්ධ වුණා. එකක් තමයි අර කලබලයේ වේගෙන් කැරකුණ ෆෑන් එකේ ඒ කලබල බව නිසා කැරකුණු වේගය නිසා තටු තුනක් තියෙන කියලා පෙනුනේ නැති අවස්ථාවක් තිබුණා. එhmenan ඒ තටු තුනක් තියෙන කියලා අහලා දැනගත්තත් මේ ළමයට මේක දකින්නට බැරි වෙනවා. මොකද දකින්නට බැරි වෙන්නේ මේක කැරගෙන වේගය වැඩි නිසා. හැබැයි මේ ළමයා උපක්‍රමශීලී භාවයකින් අපි එතනට යොමු කළාම මේ ළමයා මේ ෆෑන් එක කැරකෙන වේගයේ අඩු කරලා බලපුවාම මේ ළමයාට මේ තටු තුනක් සහිත ෆෑන් එක හොඳට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මම මේ ගත්ත උදාහරණ ටිකක් වැඩිපුර විස්තර කළේ මේ තුල අන්තර්ගතය මේ සමත විදර්ශනාව පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා බොහෝ වටින නිසා. හරියට නීවරණයන්ගෙන් යුක්ත වෙච්ච මනස ආවරණීය ධර්මතා වලින් යෙදිලා තියෙන මනස හරියට අර වේගෙන් කලබලෙන් කැරකෙන ෆෑන් එක වගේ. මෙන්න මේ විදිහට වේගෙන් කැරකෙන ෆෑන් එක වගේ අපේ මනසේ වෙලාවට. ඒ නිසා අපිට කිසිම දෙයක් මේකේ දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම කරන්න වෙනවා එහෙමනම් ඒ වගේ ෆෑන් එකක් කැරකෙන තැනක මුලින්ම කරන්න වෙන්නේ ෆෑන් එකේ වේගය අඩු කරන්නයි. අන්න ඒ වගේ අපේ හිත නිරන්තරයෙන් ඇහැ කන නහය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හයත් එක්ක මේ විඥාණය වේගවත් ගනුදෙනුවක් සිද්ධ කරනවා. අධික වේගෙන් ගනුදෙනු කරනවා. වේගي කොච්චර වේගවත්ද කියලා හිතලා බලන්න මේ හයම එකට තියෙනවා කියලායි අපිට හිතෙන්නේ. එච්චරකට වේගෙන් මේක ක්‍රියාත්මක වෙනවා. හරියට අර තටු තුනක් තිබිච්ච තැන තැටියක් පෙනුනා වගේ වෙන් වශයෙන් හඳුනා ගන්න බැරුව මේ එකට එකක් බද්ධ වෙලා එකම තැටියක් වගේ පෙනුනා වගේ මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය අපිට එකටම එක පොකුරක් විදිහට එකටම හම්බ වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මේ තමයි හිත එකඟ නොවුන මට්ටමක එහෙම නැතිනම් විසිරිච්ච මනසක ස්වභාවය කලබල සහිත මනසක ස්වභාවය. එහෙමනම් පළමුවෙන් මේ මනස ඒකාග්‍රතාවයකට පත් කරන්නට ඕනේ. කලබල නැති බවකට එකඟකමකට පත් කරන්නට ඕනේ. අන්න ඒ සඳහා ෆෑන් එකේ වේගය අඩු කරන්න ඒ රෙගියුලේටර් එක කරකවලා වේගය අඩු කළා වගේ අපිට මේ මනසේ වේගය අඩු කරන්න දුන්න උපකරණය තමයි සමත කමඨහන. එහෙම නැතිනම් උපක්‍රමය තමයි සමත කමඨහන. සමත කමඨහනක නිරත වෙනකොට හිත වේගෙන් ඇසුරු කරන්නට පුරුදු වෙලා තිබුණ ආයතන හරහා එළියට බැහැපු ස්වභාවය අඩු වෙනවා. වේගවත්ව කරපු ගනුදෙනුව අඩු වෙලා බොහෝම හිමීට කරන ගනුදෙනුවක් බවට පත් වෙනවා. දැන් ඇහෙන් ගනුදෙනු කරන හැටි, කනෙන් ගනුදෙනු කරන හැටි, නහය දිව ශරීරයෙන් ගනුදෙනු කරන හැටි හොද්දට නුවණට පෙනිපෙනීම එහෙම නැතිනම් දැකම ගනුදෙනුව සිද්ධ වෙන තැනට මේක වේගේ අඩාල කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න නීවරණයන් අයින් වෙලා යනවා. හොඳට ඇතුලේ පවතින දේවල් පේන්න පටන් ගන්නවා. දැන් අන්නර ෆෑන් එකේ වේගය අඩු වුණා වගේ මේ හිතේ වේගය අඩු වෙච්ච අවස්ථාවට කියනවා සමාධිමත් වූ හිතක් එහෙම නැතිනම් හිත එකඟ වුණා කියලා. ඒකග්ගතාවයකට මේ හිතපත් වුණා කියලා. දැන් මේ මට්ටමේ පවතින හිත තුලට නුවණින් විමසනකොට නුවණ යොදලා හොඳට විමර්ශනය කරලා බලනකොට අපිට මේ හිතේ තියෙන ගනුදෙනු ස්වභාවය නාම රූප සමග මේ කරන ගනුදෙනුව මොන වගේ ගනුදෙනුවක්ද කියන එක කෙලෙස්යන්ගෙන් මිශ්‍ර වෙලා කොහොමද මේ තුල මේ හිත නিত্য සුඛ සුබ ආත්ම වශයෙන් විපල්ලාස වලට බැසගත්තේ කියන කාරණාවන් හොඳට දකින්න පුළුවන්.
ඒ නිසා ඒ අනුව අනිත්‍ය දුක අනාත්ම වශයෙන් හොඳට දකින්න නුවණ මෙහෙवला හොඳට විමසන්න පුළුවන් පරිසරය හැදෙනවා. ඒ අනුව අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ මේ හිත පිළිබඳව අධ්‍යයනයක් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අධ්‍යයනය තුළ කටයුතු කරනකොට අපිට විදර්ශනා ඥාන දර්ශනයට අනුව කෙලෙසුන් ටික ගෙවා දමමින් යථාර්ථයේ පෙන්නලා කෙලෙසුන්ගෙන් මුදවලා මේ හිත නිවනට යොමු කරන්නට නිවනට බර කරන්නට පුළුවන්කම තිබෙනවා. එහෙමනම් ඔන්න ඔය වැඩපිළිවෙල තමයි සමත පූර්වාංගම විදර්ශනාව කියන ප්‍රතිපදාව අපිට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. పూర్වයේ සමතේ වඩලා ඉන් අනතුරුව විදර්ශනා ඥාන දර්ශනයේ උපදවගෙන ඒ තුලින් විදර්ශනා වඩලා කෙලෙසුන් නැසලා නිවන් දකින ප්‍රතිපදාවක් නිවන් දකින වැඩපිළිවෙලක් තමයි මේ තුල ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙමනම් ප්‍රතිපදා ගණනාවක් නැහැ. එකම ප්‍රතිපදාව එකම ක්‍රමය. නමුත් ඒ ක්‍රමය තුල අනුගමනය කරන්නට ඕනේ ඒ කෙනාගේ මට්ටමේ හැටියට පෙන්වපු එක පරියායක් එක ක්‍රමවේදයක් තමයි සමත පූර්වාංගම විදර්ශනාව කියලා කියන්නේ. එවනම් పూర్වයේ සමතේ වඩලා ඉන් අනුව විදර්ශනා වඩනවා කියන කාරණාව තුළ තමන්ගේ හිතේ නීවරණයන් මුලින් දුරු කරලා අකුසල ධර්මයන්ගෙන් හිත මුදවලා කුසලයට නැඹුරු කරලා ඊට පස්සේ අනිත්‍ය දුක අනාත්ම වශයෙන් විදර්ශනා ඥාන දර්ශනයකට ලක් කරලා යථා ස්වභාවය ඇති හැටියට අවබෝධ කර ගැනීම පිණිස කටයුතු කරන්නට ක්‍රමවේදයක් තමයි අපිට මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳවම තවදුරටත් ඉදිරියේදී අපි තවත් සාකච්ඡා කරනවා. සමත පූර්වාංගම විදර්ශනාව පිළිබඳවමයි තව දීර්ඝ කාරණා ටිකක් කතා කරන්නට තිබෙනවා. ඒකෙදී භාවිතබ්බා භාවිතා කරන්නේ කොහොමද? ඒ වගේම බහුල වශයෙන් භාවිතා කරන්නේ කොහොමද? ඒ වගේම මාර්ගය එතනදී වැඩෙන්නේ කොයි ආකාරයෙන්ද? ආදී මේ විදිහට මාතෘකා යටතේ අපිට ඉදිරි වැඩසටහන් වලදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට මුණ ගැහෙන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අදට નિયમિત මාතෘකාව යටතේ සිදු කරන දේශනාව මෙතකින් સમાપ્ત කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අප විසින් මේ සිද්ධ කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පින් කැමැති සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවියන් මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම පිණිස මේ පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා කවුරු සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ඇතුළු කොට අපවත් වී වදාළ සංඝ පීතෘන් වහන්සේලාටත් ඒ වගේම අද දින ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන උඩුගම්පල දොඹවෙල අංක 100 දරන නිවසේ පදිංචි බර්ටි රත්නායක මහත්මයා මලිකා රත්නායක මහත්මිනිය විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ පරලෝ සැපත් වන්නට යෙදුන විදුහල්පතිවරුන් වූ රොබර්ට් රත්නායක, DAW ධර්මදාස, W රත්නායක, පාඨශාලාචාර්ය DA රත්නායක, වෛද්‍ය DAJ ධර්මරත්න, ඉංජිනේරු DAM ධර්මරත්න, රෙජිස්ට්‍රාර් WG අමරවංශ, මාලනී අමරවංශ, පාඨශාලාචාර්යනී P ජයන්තා ජීවලතා ඇතුළු කොට පරම්පරාගතව පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටමත් ඒ වගේම මේ වෙන විට මේ පවතින ව්‍යසනය නිසා රටවාසීව ලෝකවාසීව මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ටත් මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. සැපක නම් ඒ සැපතව වඩා වර්ධනය කරගෙන ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහසින් ඒ අයටත්
පින් අනුමෝදන් කරන්නට. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන අප ධර්මාචාර්යයන් වහන්සේ මාං කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ ඇතුළු අප ගුරු දේවයන් වහන්සේලාත් ඒ වගේම විශේෂයෙන්ම බෞද්ධ නාලිකාවේ වත්මන් කටයුතු කරන ඒ වත්මන් විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු ඒ සියලුම ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම නාලිකාවේ සේවය කරන ඒ සියලුම දූ දරුවන් ඇතුළු හැම දෙනාටමත් රටවාසී ලෝකවාසී සියලුම දෙනාටත් කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය ලබන්නට කරන සත්ක්‍රියාවන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි.